සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගය විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, අපි සියලු දෙනාම ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සසර ගමනක එන පිරිසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහකෝටි නපඤ්ඤායති. පින්වත් මහණනි, මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් පණවන්න බෑ කිව්වා. ඒ තරම් දීර්ඝ සසර ගමනක අපි හැමෝම ඉපදෙමින් මැරෙමින් මේ ගෙවාගෙන ඉන්නේ. මේ සා දීර්ඝ සසර ගමනක අපි හැම දිනාටම එන්න සිද්ධ වුණේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට බැරි වුණ නිසා. බුදුරජාණන් වහන්සේ එදා වෙසක් පුන් පොහෝ දින දවසේ බෝධි මූලයේ වැඩ ඉඳලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතුවම අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ දුක කියලා අවබෝධ කරගත්තා. මේ දුක හටගන්න හේතුව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. මේ දුක නිරුද්ධ වීම ගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. මේ දුක නිදහස් වෙන මාර්ගය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළා. අවබෝධ කරගෙන උන්වහන්සේ මේ හැම දුකකින්ම නිදහස් වෙලා මේ සියලු දුකෙන් නිදහස් වීම පිණිස ඒ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දුක හැටියට පෙන්වා වදාළේ, උන්වහන්සේ වදාළා මහණෙනි, ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, මරණයටපත් වීම දුකක්, ලෙඩ වෙන්න සිද්ධ වීම දුකක්, ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්. බුදුරජාණන් වහන්සේ වදාලා කැමති දේ නොලැබීම දුකක්. බුදුරජාණන් වහන්සේ වදාලා හකුලුවා කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ දුකක්, වේදනාව දුකක්, සංඥාව දුකක්, සංස්කාර දුකක්, විඥානී දුකක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා දේශනා කොට වදාලා. ඉතින් මේ පංච උපාදානස්කන්ධයට අයිති විඳීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරන්නට යන්නේ. මේ දේශනාවේ නම
පුබ්බේ සූත්‍රයේ සම්බුද්ධත්වයට පෙර යන්න ගැන වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ උන්වහන්සේ වදාරනවා පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අபிසම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි බෝධිසත්වයට පෙර සම්බුද්ධත්ව නොවී සිටියේදීම බෝධිසත්වයන් වශයෙන් සිටියේදීම මට මේ වගේ අදහසක් ඇති වුණා. කතමානුකෝ වේදනා, මේ වේදනාව කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝ වේදනා සමුදයෝ, වේදනාවේ හට ගැනීම කුමක්ද? කතමා වේදනා සමුදයගාමිනී පටිපදා, වේදනාව හටගන්න වැඩපිළිවෙල කුමක්ද? කතමා වේදනා නිරෝධෝ, වේදනාව නිරුද්ධ වීම කුමක්ද? වේදනා නිරෝධ කතමා වේදනා නිරෝධගාමිනී පටිපදා, වේදනාව නිරුද්ධ වන ප්‍රතිපදාව කුමක්ද? කෝ වේදනාය, වේදනාවේ ආස්වාදී කුමක්ද? වේදනාවේ ආදීනවේ කුමක්ද? වේදනාවේ නිස්සරණේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයේ වශයෙන් හිටියේදී භාග්‍යතුන් වහන්සේට මේ අදහස ඇති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණනි මට මේ වගේ අදහසක් ඇති වුණා කියනවා. කුමක්ද? මේ වේදනා තුනක් තියෙනවා. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා. මේ වේදනාවේ හටගන්නේ ස්පර්ශපත්තියෙන් කියලා උන්වහන්සේට අවබෝධ වුණා කියනවා. මේ වේදනාවේ මේ හටගැන්වෙන මාර්ගය තමයි තණ්හාව කියලා භාග්‍යතුන් වහන්සේට බෝධිසත්වයේ අවදීදීම අවබෝධ වුණා කියනවා. ඒ වගේම මේ වේදනාව නිති වෙලා යන්නේ, නිරුද්ධ වෙන්නේ මේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියලා අවබෝධ වුණා කියනවා. ඒ වගේම වේදනාව නිරුද්ධ වෙන වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ වුණා කියනවා. ඒ වගේම මේ වේදනාව මුල් කරගෙන සැපයක් සොම්නසක් උපදිනවාද? එයයි වේදනාවේ මේ ආස්වාදය කියලා අවබෝධ වුණා කියනවා. මේ වේදනාවේ අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක තමයි වේදනාවේ ආදීනවය කියලා අවබෝධ වුණා කියනවා. ඒ වගේම මේ වේදනාව කෙරෙහි චන්දරාගේ දුර්වීමක් ඇද්ද? මේ තමයි වේදනාවේ නිදහස් වීම කියලා බෝධිසත්වයන් විදිහට හිටියේදී සම්බුද්ධත්වයට පත් නොවී සිටියේදී ඒ බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වුණා කියනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ දේශනාවේදී මහන්නි වේදනා තුනක් තියෙනවා. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වේදනාව අවබෝධ කරගන්න කියලා දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ අපිට මේ වේදනාව ගැන නොයෙක් දේශනා මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට මේ දේශනාව විස්තර කරලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහන්නි වේදනාව තුන් ආකාරයි. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි මේ සැප වේදනාව දුකක් හැටියට දකින්න කිව්වා. දුක් වේදනාව හුලක් හැටියට දකින්න කිව්වා. දුක් සැප රහිත විඳීමක් ඇද්ද? ඒ වේදනාව අනිත්‍ය විදිහට දකින්න කිව්වා. පින්වත්නි මේ වේදනාව මුල් කරගෙන තමයි අපි සසරට වැටෙන්නේ. අපි තුල හටගන්න රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන මේ අනුස්රව ධර්මයන් හටගන්නේ මේ විදීම මුල් කරගෙනයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැප වේදනාව,
දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව මුල් කරගෙන මේ සත්‍යය තුළ මේ රාගය, දේශය, මොහය හටගන්න හැටි බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාගෙන් අසා හිටියා, මහන්නි මේ ලෝකේ ඉන්නවා අසුතුවත් පුතජන කෙනෙක්. මේ පුතජන කෙනාටත් සැප වේදනා උපදිනවා, දුක් වේදනා උපදිනවා, දුක් සැප රහිත වේදනා උපදිනවා. පින්වත් මහන්නි ඉන්නවා ආර්ය ශ්‍රාවකයෙක්. ඒ ආර්ය ශ්‍රාවකයාටත් සැප වේදනා උපදිනවා, දුක් වේදනා උපදිනවා, දුක් සැප රහිත වේදනා උපදිනවා. ඉතින් පින්වත් මහන්නි මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගෙත් මේ අසුතවත් පුතඥයාගෙත් වෙනස මොකද්ද කියලා අහනවා. නානත්වය මොකද්ද කියලා අහනවා. මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා හටගත්තයින් පස්සේ ඒ වෙලාවෙ එතන හිටියේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිය, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ වදාළ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිහිට කරගෙනයි තියෙන්නේ. ඉතින් මේ වදාළ කාරණේ අර්ථය භාග්‍යතුන් වහන්සේ අර විදිහට වදාළට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වදාලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි තියෙන්නේ. මේ වදාළ අර්ථය මේ භාග්‍යතුන් වහන්සේටම වැටහෙනසේක්වා භාග්‍යතුන් වහන්සේගෙන් අසාගෙන භික්ෂුන් වහන්සේලා මතකේ දරා ගනීවි කියලා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි අසුතවත් පුතඥයෙක් ඉන්නවා. මේ අසුතවත් පුතඥ කෙනාට කායික දුක් ඇති වෙනවා කියනවා. කායික දුක් හටගත්තට පස්සේ අසුතවත් පුතඥ කෙනා ශෝක කරනවා කියනවා, වැළපෙනවා කියනවා, පපි අත්ගගා හඬනවා කියනවා, සිහි මුලා වෙනවා කියනවා, කලන්තේ පවා දානවා කියනවා. ඉතින් මේ අසුතවත් පුතඥ කෙනාට කායිකවත් දුක් විඳිනවා කියනවා, මානසිකවත් දුක් විඳිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට ඔන්න කෙනෙකුට හුල් පහරකින් විදිනවා. ඒ හුල් පහර විදපු තැනටම තව හුල් පහරකින් විදිනවා කියනවා. එතකොට ඒ කෙනා හුල් පහරවල් දෙකකින් දුක් විඳිනවා. අන්න ඒ වගේ අසුතවත් පුතඥ කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා කායික වශයෙන් මේ දුක් විඳිනකොට ඒ කෙනා ශෝක කරනවා කියනවා, වැළපෙනවා කියනවා, පපි අත්ගගා හඬනවා කියනවා, සිහි මුලාවටපත් වෙනවා කියනවා. එයා කායිකවත් දුක් විඳිනවා කියනවා, මානසිකවත් දුක් විඳිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට මේ දුක මුල් කරගෙන හිතේ පටිඝය හට ගන්නවා කියනවා. ඒ පටිඝය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ චිත්ත අභ්‍යන්තරය තුළ පටිඝානුසය හට ගන්නවා කියනවා. ඉතින් මේ අසුතවත් පුතඥ කෙනා මේ පටිඝානුසය හටගත්තයින් පස්සේ මේ දුක් වේදනාව නැති කිරීම ගැන මේ අසුතවත් පුතඥ කෙනා දන්නේ නැහැ කියනවා. දන්නේ නැති නිසා මොකද කරන්නේ? මේ අසුතවත් පුතඥ කෙනා දුක නැති කරන්න කියලා හිතාගෙන එයා කාමයන් පිටිපස්සේ යනවා කියනවා. එයා කාමයන් තමයි කියනවා සතුටින් පිළිගන්නේ. එයා කාමයන් සතුටින් පිළිගන්න නිසා, කාමයන් වැළඳ ගන්න නිසා එයාට මේ පංචකාම මුල් කරගෙන චිත්ත අභ්‍යන්තරයේ තුල රාගානුසය උපදිනවා කියනවා. ඉතින් මේ අසුතවත් පුතඥ කෙනා මේ සැප වේදනාවේ, දුක් වේදනාවේ, සැප දුක් රහිත වේදනාවේ මෙයා හට ගැනීම ගැන දන්නෙත් නැහැ කියනවා. මෙයා නැතිවීම ගැන දන්නෙත් නැහැ කියනවා. ආස්වාදේ ගැන දන්නෙත් නැහැ කියනවා. ආදීනවේ දන්නෙත් නැහැ කියනවා. නිස්සරණේ දන්නෙත් නැහැ කියනවා. ඒ නිසා මෙයාට දුක් සැප රහිත විඳින් ඇත.
ඒ විඳීමට මේ අසුතුවත් පුතජන කෙනා මුලා වෙනවා කියනවා. එතකොට මෙයා සැප වේදනාවක් වින්දත් එහා එකතු වෙලාමයි කියනවා විඳින්නේ. දුක් වේදනාවක් වින්දත් එහා එකතු වෙලාමයි කියනවා විඳින්නේ. දුක් සැප රහිත විඳීමක් වින්දත් එහා එකතු වෙලාමයි කියනවා විඳින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අසුතුවත් පුතජන කෙනා මේවත් එක්ක එකතු වෙලා විඳින නිසා මෙයා ඉපදීමත් එක්කමයි එකතු වෙන්නේ. ජරාවත් එක්කමයි මරණයත් එක්කමයි ශෝක වැළපීම් දුක් දුම්නස් එක්කමයි මෙයාට එකතු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ අසුතුවත් පුතජන කෙනාට දුකින් නම් නිදහස් වීමක් නැහැ. ආයෙමත් ඉපදී මෙරි යන මේ සසරටම වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කරගත්තු ධර්මයේ තේරුම් ගත්තු සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. මේ ආර්ය ශ්‍රාවකයාටත් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා හට ගන්නවා. හැබැයි ඒ ආර්ය ශ්‍රාවකයා තුල මේ හටගත්තට මේවා මුල් කරගෙන රාගානුසය උපදින්නේ නැහැ. පටිඝානුසය උපදින්නේ නැහැ. අවිජ්ජානුසය උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් දුක් වේදනාවෙන් පහස ලබන්න සිද්ධ වෙනවා කියනවා. දුක් වේදනාවෙන් පහස ලබන්න සුතවත් ආර්ය ශ්‍රාවකයාට සිද්ධ වුණාට එයාට බුදුරජාණන් වහන්සේ වදාලා කායික දුක් ඇති වෙනවා. කායික දුක් හටගත්තට ඒ කායික දුක මුල් කරගෙන ශෝකේ හටගන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. පපි හත් ගහ හඩන්නේ නැහැ. සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. කලන්තේ දාන්නේ නැහැ. ඇයි සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදීම කුමක්ද කියලා යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නේ. එනිසා යාට දුක් වේදනාව ඉපදුනා කියලා ශෝක වැළපීම් දුක් දුම්නස් උපදින්නේ නැහැ. හරියට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට හුල් පහරකින් විදිනවා. මේ හුල් පහරකින් විද්දට බුදුරජාණන් වහන්සේ වදාලා එතෙන්ට දෙවෙනි හුල් පහරකින් විදින්නේ නැහැ කියනවා. එයා දුක් විඳින්නේ එක හුල් පහරකින් විතරයි. අන්න ඒ වගේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට කායික දුක් කොතරම් ඇති වුණත් ශෝකය උපදින්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. පපියහත් ගගා හඩන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතවත් ආර්ය ශ්‍රාවකයා කායික දුක් ඇති වුණාට මානසික දුක් සුතවත් ආර්ය ශ්‍රාවකයාට හටගන්නේ නැහැ. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල මේ දුක මුල් කරගෙන හිතේ පටිඝය උපදින්නේ නැහැ. හිතේ පටිඝය උපදින්නේ නැති නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල පටිඝානුසය උපදින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ දුක් වේදනාව ඉපදුනාට පස්සේ මේ දුක් වේදනාවේ යථාර්ථය දකිනවා. මේකේ ඇත්ත ස්වභාවය දකිනවා. ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ දුක් වේදනාව ඉපදුනාට පස්සේ මේ දුක නැති කරගන්න කියලා හිතාගෙන පියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේන මේ කාමයන් පස්සේ මෙයා හොයාගෙන දුවන්නේ නැහැ. කාමයන් සතුටින් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ කාමයන් සතුටින් පිළිගන්නේ නැති නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාලා හිත තුල රාගානුසය උපදින්නේ නැහැ. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ වේදනාවේ හට ගැනීම අවබෝධ කරගන්නවා. මේ වේදනාවේ නැතිවීම අවබෝධ කරගන්නවා. වේදනාව තුළ තියෙන ආස්වාදය අවබෝධ කරගන්නවා. වේදනාවේ ආදීනවය අවබෝධ කරගන්නවා. වේදනාවේ නිස්සරණය අවබෝධ කරගන්නවා. ඒ වේදනාවේ හට ගැනීම, නැතිවීම, ආස්වාදය, ආදීනවේ නිස්සරණය අවබෝධ කරගෙන වාසය කරන නිසා සැප දුක් රහිත විඳීම කෙරෙහි මේ ආර්ය ශ්‍රාවකයා මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අවිජ්ජානුසයක් තියෙනවා නම් ඒ අවිජ්ජානුසේ ප්‍රහාණය වෙලා යනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල. ඒ නිසා පින්වත්නි සැප වේදනාවක් විඳිනවා නම්
එයා එකතු වෙලා නොවේයි සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ සැප වේදනාව විඳින්නේ. දුක් වේදනාවක් විඳිනවා නම්, උපේක්ෂා වේදනාවක් විඳිනවා නම් එයා එක් නොවි තමයි ඒ විඳීම විඳින්නේ. ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා ජරා මරණත් එක්ක එකතු වෙන්නේ නැහැ. ලෙඩවීම, ශෝක, වැළපීම්, දුක් දුම්නස් කරා මේ ආර්ය ශ්‍රාවකයා එකතු වෙන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා මේ සියලු දුකින් නිදහස් වෙනවා. ඒ වගේම රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන මේ ආශ්‍රයයන් ප්‍රහාණය කරනවා. එනිසා මේ ආශ්‍රයයන් දුරු කරන නිසා ආයිමත් මේ ඉපදිමින් මැරෙමින් යන මේ සසර ගමනට සුතවත් ආර්ය ශ්‍රාවකයා වැටෙන්නේ නැහැ. එනිසා මේ සියලු දුක් වලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නිදහස් වෙනවා. එහෙනම් පින්වත්නි, මේ දුකින් නිදහස් වෙන්න නම් මේ වේදනාවේ තියෙන යථාර්ථය අපි අවබෝධ කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව ගැන අපට නොයෙක් තැන්වලදී බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්නා. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියා උදාය කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ උදාය කියන ස්වාමීන් වහන්සේ ළඟට තවත් උපාසකෙක් පැමිණියා පංචංග වඩු දෙටුවා කියලා. මේ පංචංග කියන මේ වඩු දෙටුතුමා උදායි ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා උදායි ස්වාමීන් වහන්සේට ගෙන් අසා හිටියා, ස්වාමීනි, මේ උදායි තෙරණුවනි, භාග්‍යතුන් වහන්සේ වේදනා කීයක් වදාරලා තියෙනවද? ඊට පස්සේ උදායි ස්වාමීන් වහන්සේ අර පංචංගක ඒ වඩු දෙටුතුමාට කියා හිටියා, ගෘහපතිය, බුදුරජාණන් වහන්සේ වේදනා 3ක් ගැන වදාරලා තියෙනවා. ඒ තමයි සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව කියලා මේ උදායි ස්වාමීන් වහන්සේ අර පංචංගික වඩු දෙටුතුමාට කියා හිටියා. ඊට පස්සේ මේ වඩු දෙටුතුමා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ වේදනා 3ක් වදාරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ වේදනා 2ක් පමණයි. ඒ තමයි සැප වේදනාවත් දුක් වේදනාවත්. භාග්‍යතුන් වහන්සේ දුක් සැප රහිත වේදනාවක් ඇද්ද? ඒක සාන්ත වූ, පෙනීත වූ සැපයක් හැටියටයි දේශනා කරලා තියෙන්නේ කියලා මේ වඩු දෙටුතුමා උදායි ස්වාමීන් වහන්සේට කියා හිටියා. ඊට පස්සේ උදායි ස්වාමීන් වහන්සේ අර ගෘහපතියාට කියා හිටියා, ගෘහපතිය, භාග්‍යතුන් වහන්සේ වේදනා 2ක් ගැන නෙවෙයි වදාරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ වේදනා 3ක් ගැනයි කියලා දෙවෙනි පාරටත් කියා හිටියා. දෙවෙනි පාරට කියා හිටියට පස්සේ ආයිමත් අර වඩු දෙටුතුමා අර විදිහට උදායි ස්වාමීන් වහන්සේට කියා හිටියා. ඊට පස්සේ උදායි ස්වාමීන් වහන්සේ තුන්වෙනි වතාවටත් අර වඩු දෙටුතුමාට කියනවා, නෑ භාග්‍යතුන් වහන්සේ වේදනා 2ක් ගැන නෙවෙයි වදාළේ වේදනා 3ක් ගැන කියලා. අර වඩු දෙටුතුමා කියනවා, නෑ භාග්‍යතුන් වහන්සේ වේදනා 3ක් ගැන නෙවෙයි වදාළේ වේදනා 2ක් ගැනයි කියලා. ඉතින් මේ දෙන්නගේම අර මේ කියපු දේ අනුමෝදන් වෙන්න බැරි වුණා. මේක අහගෙන හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට මේ උදායි ස්වාමීන් වහන්සේත් ඒ වගේම අර පංචංගික වඩු දෙටුතුමාත් අතර ඇතිවෙච්ච මේ කතා සල්ලාපය බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, මේ පංචංගික වඩු දෙටුතුමා කියපු දේ සුභාසිතයක්. ඒ වගේම උදායි ස්වාමීන් වහන්සේ කියා හිටපු දේ සුභාසිතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ දෙන්නා සුභාසිතේ තමයි අනුමෝදන් වුනේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දේශනාවේ, ආනන්ද, මම වේදනා 2ක් ගැනත් වදාරලා තියෙනවා. වේදනා 3ක් ගැනත් වදාරලා තියෙනවා. වේදනා 5ක් ගැනත් වදාරලා තියෙනවා. වේදනාව 6 ආකාරවත් වදාරලා තියෙනවා. වේදනාව 18 ආකාරවත් වදාරලා තියෙනවා. වේදනාව 36 ආකාරවත් වදාරලා තියෙනවා. වේදනාව 108 ආකාරවත් වදාරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ
ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අට්ඨසත පරියාය කියන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා වේදනාව දෙආකාරව කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නී වේදනාව දෙආකාරයි. ඒ තමයි සැප වේදනා. බුදුරජාණන් වහන්සේ වදාලා කායික වේදනා හට ගන්නවා. ඒ වගේම මානසික වේදනා හට ගන්නවා. ඒ තමයි වේදනාව දෙආකාරයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ක්‍රමය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව තුන් ආකාරයි. ඒ තමයි සැප වේදනා හට ගන්නවා. දුක් වේදනා හට ගන්නවා. දුක් සැප රහිත වේදනා හට ගන්නවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ වේදනාව තුන් ආකාර විදිහට වදාළ ක්‍රමය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව පස් ආකාරයි. සැප ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව පස් ආකාර විදිහට පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව හය ආකාරයි. ඒ තමයි ඇසී ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කනී ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. නාසී ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කයි ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට වේදනාව හය ආකාරව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වේදනාව 18 ආකාරයට පෙන්වලා දුන්නා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා සෝමනස්සේ සමග වේදනාව හය ආකාරයි. දෝමනස්සේ සමග වේදනාව හය ආකාරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපේක්ෂාව සමග වේදනාව හය ආකාරයි. හයවරක් 3 18යි. බුදුරජාණන් වහන්සේ 18 ආකාරව වේදනාව පෙන්වලා දුන්නා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ විදීම පිළිබඳව 36 ආකාරව දේශනා කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ගේහසිත සෝමනස්ස 6යි. ඒ වගේම නික්කම්ම සාගත සෝමනස්ස 6යි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගේහසිත දෝමනස්ස 6යි. නික්කම්ම සාගත දෝමනස්ස 6යි. ගේහසිත සෝමනස්ස බුදුරජාණන් වහන්සේ වදාලා ගේහසිත උපේක්ෂා වේදනා 6යි. ඒ වගේම නික්කම්ම සාගත උපේක්ෂා වේදනා 6යි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව 36 ආකාරව දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි වේදනාව 108 ආකාරව ඒ තමයි අතීත වේදනා 36යි. අනාගත වේදනා 36යි. වර්තමාන වේදනා 36යි. මේ විදිහට 108 ආකාරව බුදුරජාණන් වහන්සේ මේ වේදනා විස්තර කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා මේ ආනන්ද යම්කිසි කෙනෙක් මේ සුභාසිත වූ දේ අනුමෝදන් වුනේ නැත්තම් අවබෝධ කරගත්තේ නැත්තම් තේරුම් ගත්තේ නැත්තම් ඒක මේ බුදුරජාණන් වහන්සේ වදාලා අනුමෝදන් වුණේ නැත්තම් එතන තියෙන්නේ කෝලහල කර ගැනීමක්මයි කියනවා. රණ්ඩු සරුවල් කර ගැනීමක්මයි කියනවා. වචනේ නැමැති ආයුධයෙන් විද ගැනීමක්මයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුභාසිත දේ අවබෝධ කරගත්තොත්, මේ යහපත් දේ අවබෝධ කරගත්තොත්, තේරුම් කරගත්තොත්, ඒ වගේම මේ සුභාසිත දේ අනුමෝදන් වුණොත් එහෙම එතන වාද විවාද කර ගැනීමක් නැහැ කියනවා. කෝලහල කර ගැනීමක් නැහැ කියනවා. රණ්ඩු සරුවල් කර ගැනීමක් නැහැ කියනවා. ඒ වගේම එතන තියෙන්නේ මේ එකිනෙකා පිය ඇසින් බලමින් වාසය කිරීමක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාවේ හරි ලස්සනට මේ සැපේ කියන්නේ මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්ද පංචකාම ගුණ 5ක් තියෙනවා කියනවා. ඒ තමයි ආනන්ද මේ ලෝකයේ තියෙනවා කියනවා ඉෂ්ඨ කාන්ත මනාප පිය ස්වභාවයෙන් යුතු
කෙලෙස් ඇති වෙන ලස්සන රූප තියෙනවා කියනවා. ඉෂ්ඨකාන්ත මනාප පිය ස්වභාවයෙන් යුතු ශබ්ද තියෙනවා කියනවා. ඒ විදිහේ ගඳ සුවඳ තියෙනවා කියනවා. ඒ විදිහේ රස තියෙනවා කියනවා. ඒ විදිහේ පහස තියෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච කාමයන් මුල් කරගෙන යම්කිසි කෙනෙකුට මේ සැපයක් සොම්නසක් උපදිනවද ආන්නයකට කියනවා කාමාස්වාදය කියලා. ඉතින් යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම මේක තමයි මීරුම සැපය, මේක තමයි අග්‍රම සැපය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තථාගතයන් වහන්සේක පිළිගන්නේ නැහැ කියනවා. මොකද හේතුව මේ පංච කාමයන්ට වඩා උතුම් වූ උත්තරීතර සැපයක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ තමයි අපිට දේශනා කොට වදාළේ මේ කාමයන් අතහරින්න. කාමයන්ට වඩා මේ සැපයන් තියෙනවා. මේ සැපයන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කාමයන් දිහා උන්වහන්සේ බලන්න කිව්වේ ගිනි අඟුරු වලක් දිහා බලනවා වගේ. සර්පයෙක්ගේ හිස පැත්ත වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා කාමයන් කියලා කියන්නේ ණයට ඉල්ලගත්ත දෙයක් වගේ බලන්න කිව්වා. කාමයන් කියලා කියන්නේ සිහිනයක් වගේ බලන්න කිව්වා. මේ කාමයන් කියලා කියන්නේ තුච්ච දෙයක්. කාමයන් කියලා කියන්නේ ලාමක දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. මේ කාමයන්ගේ ආදීනව දකින්න කිව්වා. කාමයන්ගේ ආදීනව දැක කාමයන් අතහරින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් කිව්වොත් මේ කාම සැපේ තමයි මීරුම සැපේ, උතුම්ම සැපේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක පිළිගන්නේ නැහැ කියනවා තථාගතයන් වහන්සේ. ඊට වැඩිය සැපයක් තියෙනවා කියනවා. ඒ සැපේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දේශනා කළා පළවෙනි ධ්‍යානයේ තුලින් ලබන සැපේ. බුදුරජාණන් වහන්සේ වදාලා කාමයන්ගෙන් වෙන් වෙලා මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත්තු පීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයේ යම්කිසි කෙනෙක් සාක්ෂාත් කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන්ට වැඩිය උත්තරීතර සැපයක් කියනවා අර පළවෙනි ධ්‍යානයේ තුලින් ලබන සැපය. කාමයන් අත්හැරලා ඒ විවේකයේ තුලින් මේ පංච නීවරණ අත්හැරලා අකුසල් දුරු කරලා ලබන සැපය, ඒ පළවෙනි ධ්‍යානයේ තුලින් ලබන සැපය කාමයන්ට වඩා මීවුරු සැපයක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පළවෙනි ධ්‍යානයේ ලබාගත්තු කෙනෙක් කිව්වොත් එහෙම මේක තමයි මීරුම සැපය, මේක තමයි උතුම් සැපය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේක පිළිගන්නේ නැහැ කියනවා. ඊට වඩා මීරු සැපයක් තියෙනවා කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ විතක්ක ਵਿਚාර සංසිඳවලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විතක්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත්තු සැපේ තියෙන ඒ දිවිනි ධ්‍යානයේ තුලින් ලබන සැපේ ආධ්‍යාත්මී මනාව පැහැදීමෙන් යුතු එකඟ බවින් යුතු සමාධියෙන් හටගත්තු මේ සැපේ තියෙන දෙවිනි ධ්‍යානයේ තුලින් ලබන සැපය බුදුරජාණන් වහන්සේ වදාලා මේ පළවෙනි ධ්‍යානයෙන් ලබන සැපේට වඩා උත්තරීතර සැපයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඊට වැඩිය සැපයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි තුන්වෙනි ධ්‍යානයෙන් ලබන සැපේ. ප්‍රීතියට ඇලෙන්නේ නැතුව මේ උපේක්ෂාවෙන් යුතු, සිහියෙන් යුතු ඒ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන ඒ තුන්වෙනි ධ්‍යානයෙන් ලබන සැපය. බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි ධ්‍යානයේ සාක්ෂාත් කරගත්තු කෙනා හිතුවොත් එහෙම මේක තමයි උතුම් සැපය කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා උන්වහන්සේ පෙන්වලා දුන්නා. ඒක නෙවෙයි කියනවා මීරුම සැපේ. ඊට වඩා සැපයක් තියෙනවා කියනවා. ඒ තමයි පින්වත්නි හතරවෙනි ධ්‍යානයෙන් ලබන සැපේ. සැපත් දුරු කරලා, දුකත් දුරු කරලා, සොම්නස් දුම්නස් කලින්ම අතහැරලා මේ සැප දුක් රහිත වූ පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුක්ත වූ ඒ හතරවෙනි ධ්‍යානයෙන් ලබන සැපය
බුදුරජාණන් වහන්සේ වදාලා මේ හතරවෙනි ධ්‍යානයේ ලබාගත් කෙනා හිතුවොත් එහෙම මේ තමයි සැපේ කියලා. ඒක තථාගතයන් වහන්සේ පිළිගන්නේ කියනවා. ඊට වැඩිය සැපයක් තියෙනවා කියනවා. ආකාසඤ්ඤායතනිය තුලින් ලබන සැපේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට වැඩිය සැපයක් තියෙනවා කියනවා. විඤ්ඤාචඤ්ඤායතනින් ලබන සැපේ. ඊටත් වැඩිය සැපයක් තියෙනවා කියනවා. ආකින්චඤ්ඤායතනින් ලබන සැපේ. ඊටත් වැඩිය සැපයක් තියෙනවා කියනවා. නීව සංඥා නා සංඥායතනින් ලබන සැපේ. ඊටත් වැඩිය සැපයක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිරෝධ සමාපත්තියෙන් ලබන සැපේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැපේ ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. ඉතින් පින්වත්නි මේ ලෝකේ බොහෝ දෙවියන් මිනිසුන් හිතාගෙන ඉන්නේ කාමයන් තමයි මීරුම සැපය කියලා. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා තමයි අපිට කියලා දෙන්නේ මේ කාමයන් කියලා කියන්නේ තුච්ච දෙයක්. ඊට වඩා උතුම් වූ සැපයන් තියෙනවා. ඒවා සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා වැඩපිළිවෙල අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. එනිසා පින්වත්නි අපිට සැබෑම සැපේ අත්විඳින්න පුළුවන් මේ බුද්ධ ශාසනය තුල පිහිටලා. එනිසා මේ ලෝකයේ තියෙන මීරුම සැපේ තමයි රාගය අත්හැරලා ලබන සැපේ. දේශය අත්හැරලා ලබන සැපේ. මෝහය අත්හැරලා ලබන සැපේ. ඊට වඩා සැපයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එනිසා පින්වත්නි ඒ අමා මහ නිවන සාස්තාත් කරත් යම්කිසි කෙනෙක් ඒ කෙනා තමයි මේ ලෝකයේ තියෙන සුන්දරම සැපේ විදින කෙනා. පින්වත්නි රාගයත් එක්ක, දේශයත් එක්ක, මෝහයත් එක්ක මේ මිනිස්සයා දුක කරා තමයි එකතු වෙන්නේ. සැපේ කරා නොවේ. ඉතින් මේ සාමාන්‍ය ලෝකයා මේ මුලාවට පත් වෙලා ඉන්න නිසා සාමාන්‍ය ලෝකයා සැපේ කියලා හොයාගෙන රාගී මුල් කරගෙන සැප විඳින් හොයාගෙන යනවා. දේශේ මුල් කරගෙන, මුලාව මුල් කරගෙන මේ සැප විඳින්න යනවා. ඒවා මුල් කරගෙන සසරටම වැටෙනවා. දුකටම වැටෙනවා වෙනක්කා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේන්න මේ වැඩපිළිවෙල තුලින් කෙනෙකුට පුළුවන් දුකින් නිදහස් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙල අපට පෙන්වලා දුන්නා. ඒ වැඩපිළිවෙල තුල යම්කිසි කෙනෙක් ගමන් කළොත් එයාට මේ විදීම අවබෝධ කරගෙන මේ විදීමේ ඇත්ත ස්වභාවය දැකලා මේ විදීම මුල් කරගෙන හටගන්න මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන මේ අනුස්සයන් ප්‍රහාණය කරලා රාගය අත්හැරලා, දේශය අත්හැරලා, මෝහය අත්හැරලා ලබන උතුම් සැපය, ඒ අමහා නිවනින් ලබන සැපය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා තියෙන වැඩපිළිවෙල තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ වේදනාව නිරුද්ධ කරන්න තියෙන එකම වැඩපිළිවෙල. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වලා දුන්න අපට මේ වේදනාව හටගන්න තියෙන මාර්ගය තමයි පින්වත්නි තණ්හාව කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආයමත් අපි මේ දුකට වැටෙන්නේ මේ තණ්හාව නිසා. තණ්හාව නිසා තමයි ආයමත් අපි මේ දුකට වැටි මේ සසරේ යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදින් මේ පවතින තියෙන වැඩපිළිවෙල තණ්හාවයි. මේ විදීමින් නිදහස් වෙන්න නම් මේ විදීම මුල් කරගෙන හටගන්න රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසයෙන් නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාර්ගයේ යම්කිසි කෙනෙක් ගමන් කළොත් එයාට මේ සියලු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදීම ගැන ලස්සන උපමාවක් වදාලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සරත් කාලයේට ලොකු වැහි බින්දු ඇති වැස්ස වහිනවා කියනවා.
ඒ වැස්සට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිය බුබුලු හට ගන්නවා කියනවා. එතකොට මේ ඇස්සැති පුරුෂයෙක් මොකද කරන්නේ? ඒ දිය බුබුලු දිහා බලාගෙන ඉන්නවා කියනවා. එතකොට ඒ දිය බුබුලු දිහා බලාගෙන ඉන්නකොට ඇස්සැති පුරුෂයාට තේරෙන්නේ මේ දිය බුබුලු තුච්ච දෙයක් හැටියටමයි, අසාර දෙයක් හැටියටමයි කියනවාට තේරෙන්නේ. ආන් ඒ වගේ මේ සීයෙන් යුක්තව නුවණින් යුක්තව මේ විදීම දිහා බලාගෙන ඉන්න කෙනෙකුට මේ විදීම ගැන වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා තුච්ච දෙයක් හැටියටමයි කියනවා, අසාර දෙයක් හැටියටමයි කියනවා, අනිත්‍ය දෙයක් හැටියටමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේ මේ වැඩ සිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. එදා බුදුරජාණන් වහන්සේ මේ ගිලම් භික්ෂුන් වහන්සේලා වැඩ සිටින තැනට පැමිණියා. පැමිණිලා ඒ ගිලම් භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, සිහියෙන් යුක්තව නුවණින් යුක්තව පිරිනිවන් පෑමට කල්බලා වාසය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණනි, කොහොමද සිහියෙන් වාසය කරන්නේ? මහණෙනි, මේ උන්වහන්සේ දේශනා කළා සතර සතිපට්ඨානෙ වාසය කරන්න කියනවා. කායානුපස්සනාව තුළ, වේදනානුපස්සනාව තුළ, චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ වාසය කරන්න කියනවා. මේක තමයි සිහියෙන් වාසය කිරීම. මහණනි, නුවණින් වාසය කරනවා කියන්නේ මොකක්ද? මහණෙනි, ඉදිරියට ගමන් කරද්දී සිහියෙන් වාසය කරන්න කියනවා. ඒ වගේම ආපසු හැරිලා ඉද්දී, වටපිට බලද්දී, ඉදිරියේ බලද්දී කෙලෙස් හටගන්න නොදී නුවණින් වාසය කරන්න කියනවා. මේ අත්පහ හකුලද්දී, දිගහරිද්දී සිහිනුවණින් වාසය කරන්න කියනවා. ඒ වගේම මේ පාත්‍ර සිවුරු දරද්දී සිහියෙන් වාසය කරන්න කියනවා. ඒ වගේම මේ ආහාර භුක්ති විඳිද්දී, පානය කරද්දී කෙලෙස් හටගන්න නොදී සිහිනුවණින් වාසය කරන්න කියනවා. ඒ වගේම ඇවිදිද්දී, ඉඳගෙන ඉද්දී, නිදාගනිද්දී, නිදිවරද්දී, කතා බස් කරද්දී සිහිනුවණින් වාසය කරන්න කියනවා. ওই විදිහට සිහිනුවණින් වාසය කරන භික්ෂුව තුල සැප වේදනා හට ගන්නවා කියනවා. සැප වේදනා හට ගන්නකොට ඒ භික්ෂුව දකින්නවා කියනවා, මේ සැප වේදනාව හටගත්තේ හේතුන් නිසා. හේතුවක් නැතුව නෙවෙයි මේ සැප වේදනාව හටගත්තේ. කුමකින්ද මේ සැප වේදනාව හටගත්තේ? මේ සැප වේදනාව හටගත්තේ ස්පර්ශපත්තියෙන්. මේ ස්පර්ශය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දෙයක්. මෙන්න බුදුරජාණන් වහන්සේ මෙතන මේ විදර්ශනා කරන හැටි මේ දේශනා කරන්නේ. මේ රාගය දුරු කරන්න භික්ෂුවක් කොහොමද බැලිය යුත්තේ කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ස්පර්ශය බලන්න කියනවා අනිත්‍ය දෙයක් වශයෙන්. සංකතයි කියලා කියන්නේ, සංකතයක් කියලා කියන්නේ හට ගැනීමක් පේන, වෙනසීමක් පේන, හටගෙන වෙනසෙන දේ තුළ වෙනස් වීමක් පවතින දෙයට කියනවා සංකතයක් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේක බලන්න කියනවා හේතුඵල ධමින් හටගත්තු දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක් වශයෙන් බලන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අර ස්පර්ශය අනිත්‍යයි නම්, සංකතයි නම්, පටිච්ච සමුප්පාදයෙන් නම් හටගත්තේ, ඒ ස්පර්ශපත්යෙන් හටගත්තු සැප වේදනාව කොහොමනම් නිට්ටය වන්නද? ඉතින් මේ විදිහට ඒ භික්ෂුව බලාගෙන ඉද්දී එයාට මේ සැප වේදනාවත් දුක් වේදනාවත් දිහා අර විදිහට අනිත්‍ය වශයෙන්, සංකත වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන් බලාගෙන ඉන්නවා. ඒ විදිහට බලමින් වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුව ඒ වේදනාව අනිත්‍ය වශයෙන්, මේ වෙනසී යන දෙයක් වශයෙන්, ඇල්ම බැහැර කළ යුතු දෙයක් වශයෙන්, ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක් වශයෙන්, ඇල්ම අත්හැරිය යුතු දෙයක් වශයෙන් ඒ භික්ෂුව දකිනවා කියනවා. ඒ භික්ෂුව මේ විදිහට බලාගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුවට සැප වේදනාව කෙරෙහි තියෙන
රාගානුසේ ප්‍රහාණය වෙලා යනවා කියනවා. එහෙනම් පින්වත්නි අපි තුල හටගන්න මේ සැප වේදනාව කෙරෙහි අපි තුල තියෙන මේ රාගානුසේ ප්‍රහාණය වෙන්න නම් අපි මේ විදිහට ජීවිතයේ දිහා දකින්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් වේදනාවටත් බුදුරජාණන් වහන්සේ මේ විදිහටම පෙන්වලා දුන්නා. මාන්නි මේ අර විදිහට සීයෙන් යුක්තව නුවණින් යුක්තව ඒ දුක් වේදනාව ලැබුණට පස්සේ ඒ භික්ෂුව දැනගන්නවා කියනවා මේ දුක් වේදනාව හටගත්තේ හේතුන් නිසා. හේතු නැතිව නෙවෙයි. කුමක් හේතු කරගෙනද? ස්පර්ශය හේතු කරගෙනයි. ස්පර්ශය කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, මේ සංකත දෙයක්, පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක්. මේ ස්පර්ශය අනිත්‍යයි නම්, සංකතයි නම්, පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක් නම් මේ ස්පර්ශය නිසා හටගත්තු මේ දුක් වේදනාව කොහොමනම් නිට්ටය වන්නද? ඒ විදිහට භික්ෂුව අනිත්‍ය වශයෙන් මේක මේ බලමින් වාසය කරද්දී, අල්ම දුර්වීම බලමින් වාසය කරද්දී, අල්ම නිරුද්ධ වීම බලමින් වාසය කරද්දී, අල්ම ඇත්තරිය යුතු දෙයක් වශයෙන් බලමින් වාසය කරද්දී ඒ භික්ෂුව තුළ මේ දුක් විඳීම මුල් කරගෙන යම් පටිඝානුසයක් තිබ්බනම් අන්නී පටිඝානුසේ ප්‍රහාණය වෙනවා කියනවා. ඒ වගේම අර විදිහට සීනුවණින් යුක්ත වාසය කරන භික්ෂුව තුළ උපේක්ෂාවක් හටගනීද? ඒ උපේක්ෂා වේදනාවත් අර විදිහට බලනවා කියනවා. මේක හේතුන් නිසා හටගත්තේ, හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. කුමක් හේතු කරගෙනද? මේ ස්පර්ශයේ හේතු වෙනුවෙන් හටගත්තේ. ස්පර්ශය අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක්. ස්පර්ශය අනිත්‍යයි නම්, සංකතයි නම්, පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක් නම් ස්පර්ශය නිසා හටගත්තු උපේක්ෂා වේදනාව කොහොම නිට්ටය වන්නද? ඒ විදිහට අනිත්‍ය වශයෙන් ඒක ඇල්ම දුරු කළ යුතු දෙයක් වශයෙන්, ඇල්ම බැහැර කළ යුතු දෙයක් වශයෙන් බලමින් වාසය කරද්දී ඒ භික්ෂුවට ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක් වශයෙන් බලමින් වාසය කරද්දී ඒ භික්ෂුවට උපේක්ෂා විදීම කෙරෙහි මුලාවක් තියෙනවා නම්, අවිද්‍යාවක් තියෙනවා නම් ආන්නේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ භික්ෂුව සැපක් විඳී ඒ සැප හා එකතු වෙන්නේ නැහැ. දුකක් විඳිද්දී, උපේක්ෂාවක් විඳිද්දී ඒ හා එකතු වෙන්නේ නැතුව ඒ භික්ෂුව ඒ සැප දුක් වේදනා උපේක්ෂා විඳින්නේ. ඒ භික්ෂුව තුළ පින්වත්නි මේ විදිහට බලමින් වාසය කරද්දී රාගී, දේශේ, මොහේ ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙලා යම් කිසි කෙනෙකුට ඒ රාග, දේශ, මොහ ප්‍රහාණය වෙලා ගියොත් එයා මේ සියලු දුකින් නිදහස් වෙනවා. ඉතින් අපිට භාග්‍යතුන් වහන්සේ මේ විදීමේ යථාර්ථය අවබෝධ කරගෙන, විදීමේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන මේ රාග, දේශ, මොහ දුරු කරලා දුකින් නිදහස් වෙන හැටි භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. ඒ නිසා පින්වත්නි අපි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන මේ විදීමකේ ඇත්ත ස්වභාවය නුවණින් විමසමින් මේ විදීම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න කියපු විදිහට අවබෝධ කරගෙන මේ විදීමේ යථාර්ථය දැකලා මේ විදීම මුල් කරගෙන හටගන්න රාගානුසේ, පටිඝානුසේ, අවිජ්ජානුසේ දුරු කරගන්න එකයි. එනිසා පින්වත්නි අපි සියලු දෙනාටමත් මේ විදීමේ යථාර්ථ ස්වභාවය අවබෝධ කරගෙන මේ රාගානුසේ, පටිඝානුසේ, අවිජ්ජානුසේ දුරු කරලා හැම දුකකින්ම නිදහස් වෙන්න අපි සියලු දෙනාටමත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පූජාපිටිය පලිපාන අංක 192 එක නිවසේ පදිංචිව සිට 2018 පෙබරවාරි මාස 13 වෙනි දින මිය පරලොව ගිය KMMW සෝමරත්න බණ්ඩාරේ පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින ඉන්දා කුමාරී තෙන්නකෝන් මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ඒ පින්වත් දරුවන් තිදෙනා විසින් තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයලා තියෙන්නේ. ඒ පින්තුන්ගේ මේ ධර්ම දේශනාවේ අරමුණ ඒ මිය පරලොව ගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස.
ඉතින් අපි මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණී ආශිර්වාදේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපයී සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ ධර්ම මාර්ගයේ විවෘත කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලැබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් 2018 පෙබරවාරි මාස 13 වෙනි දින මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන KM WV සෝමරත්න බණ්ඩාරී පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්වයේ සැපූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපෙන් සැපයටපත් වෙත්වා. සසර දුකින් අත මිදෙන්න මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් උපකාරී වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ සුජීවත්ව සිටින ඉන්ද්‍රා කුමාරී තෙන්නකෝනේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ දායකත්වයේ දරූ ඒ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරපු ඒ දරුවන් තිදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ පින්වතුන්ටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ඒ කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට මේ පින් පුණ්‍යානුභාව බලයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ හැම දෙනාද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපුවේ පින්වත් සියලු දෙනාටමත් ඒ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානීය සඳහා දායකත්වයේ සපයන සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් හැමදෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු ස්වාමීන් වහන්සේලා ඇතුළු රටවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු පින්වතුන්ටත් ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ පින්වත් සියලු දෙනාම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.